Recording in progress. අපි ක්ලාස් එක කරමු. නේද? නෝට් එක කවුරු හරි ක්ලාස් එක කරද්දී ලියලා හැමෝටම මොනවද නැතුව තියෙන්නේ. මේ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ මට මේ නෝට් එක ගන්න. ඒතකොට මගේ නෝට් එක ගෲප් එකට දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක බලන්න කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි. චාලක රසායනික පාඩමේ අපි දැන් මේ වෙනකොට ඉන්නේ චාලක රසායනයේ හැඳින්වීම ගැන පැහැදිලි කරා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන පැහැදිලි කරා. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක පිළිබඳව. හරි සාධක සෙට් එකක් තියෙනවා. ඒ සාධක මොනවද? ඒ සාධක පරීක්ෂණාත්මකව අපි පෙන්වන්නේ කොහොමද? අත්‍තරම මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වෙනස් වීමට මේ සාධකයේ බලපාන ආකාරය පැහැදිලි කරන්න කොහොමද කියලා අපි දැනගන්න ඕන. ඊට අමතරව ඒ අදාළ සාධකයේ හේතු කරගෙන කොහොමද ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කියන එක සංඝට්ටනවාදයේ සුළෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි සාන්ද්‍රණය වැඩි කරද්දී ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. මේ හේතුව නිසා තමයි උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. මේ විදිහට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. හරි. අපි ගිය සතියේ පැහැදිලි කරගත්තේ උත්ප්‍රේරකයක් කියන්නේ මොකද්ද කියන එක. නේද? උත්ප්‍රේරකයක් කියලා කියන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් කරලා සක්‍රියන ශක්තිය අඩු මාර්ගයක් පෙන්වලා දීලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන් රසායනික ප්‍රභේදයක්. මේ උත්ප්‍රේරකය මගින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන පිළිවෙල තමයි මම ඔය කිව්වේ. යාන්ත්‍රණයක් අලුත් යාන්ත්‍රණයක් හදනවා. ඒ හදන යාන්ත්‍රණයේදී සක්‍රිය ශක්තිය අර කලින් අවස්ථාවට ටික අඩු අවස්ථාවේ තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි පැහැදිලි කරා මේ උත්ප්‍රේරකයක් සතු ලක්ෂණ මොනවද කියන කාරණා. උත්ප්‍රේරකයක් වෙනවා අපි කියව උත්ප්‍රේරකය ලාක්ෂණිකයි. ඒ ප්‍රතික්‍රියාව සඳහා විශේෂ වෙනවා. ඊට පස්සේ උත්ප්‍රේරකය නැවත පද්ධතිය තුල පුනර්ජනනය වෙනවා. ඒ නිසා සුළු ප්‍රමාණයක් ඇති කියලා කියනවා. ඒ වගේම මේ උත්ප්‍රේරක වැයවීමක් සිදු වෙන්නේ නැහැ. හරි. හැබැයි භෞතික අවස්ථාව වෙනස් වෙන්න පුළුවන් කියලා කිව්ව ගණනයක් විදිහට තියෙන උත්ප්‍රේරකය ප්‍රතික්‍රියාව සම්පූර්ණ කරලා ඉවර වෙනකොට ද්‍රවයක් එහෙම නැත්නම් වායුව බවට පරිවර්තනය වෙනවා. උත්ප්‍රේරක වර්ගීකරණය කරන්න පුළුවන් සමජාති උත්ප්‍රේරක සහ විෂම ජාති උත්ප්‍රේරක කියලා කොටස් දෙකකට. හරි. ඊට පස්සේ අපි ඒවට අදාළ උදාහරණයක් ලියාගත්තා. මෙන්න මේවා තමයි උත්ප්‍රේරක විෂම ජාති උත්ප්‍රේරක වල උදාහරණ මේවා, සමජාති උත්ප්‍රේරක සඳහන් උදාහරණ මේවා කියන. ඊට පස්සේ අපි පැහැදිලි කරගත්තා බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්ති සටහන අනුව කොහොමද උත්ප්‍රේරකයක් පද්ධතියකට එකතු කරන්නේ එයාගේ ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙන කියන කාරණා. හරි. ඔය තමයි අපි පැහැදිලි කරගත්තේ. අපිට අද කතා කරන්න තියෙන්නේ උත්ප්‍රේරකයෙන් සිදුවන අධිශෝෂණ ක්‍රියාවලිය සහ පරීක්ෂණාත්මකව උත්ප්‍රේරකයකින් ඇත්තටම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියන පැහැදිලි කරන්න. හරි. ලියගන්න අනුමානතාවක් උත්ප්‍රේරකවල අධිශෝෂණ ක්‍රියාවලිය. උත්ප්‍රේරකවල අධිශෝෂණ ක්‍රියාවලිය. උත්ප්‍රේරකයකින් කොහොමද මේ අධිශෝෂණ ක්‍රියාවලිය සිදු කරන්නේ? අන්න ඒකයි පැහැදිලි කරන්නේ. මේ වචනේ මම හිතන්නේ මීට කලින් ඔයාලා අහලා නැහැ. හරි නැත්තේ නෑ 21 ළමයි අහලා තියෙනවා. මොකද අපි මේක පැහැදිලි කරනවා මේ ඕකේ මොකද? හරි යම් කිසි තැනක මම දන්නේ හරියට මට මතක නෑ මම කියලා දුන්නා නැද්ද කියලා. නමුත් මෙතනදී අපි කතා කරමු. අධිශෝෂණ ක්‍රියාවලිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙන්න මේක CH2 ද්විත්ව බන්ධන CH2 කියලා H2 කියන එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා CH3 ඉරක් CH3 කියන එක හැදෙනවා. හරිද? මේක අපි ඕගනික් වල ඉගෙන ගන්න ප්‍රතික්‍රියාව ඇල්කීන හයිඩ්‍රජනීකරණ. හරි. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අපි උත්ප්‍රේරක විදිහට එකතු කරනවා කවුද? නිකල් ඝනය. එකතු කරලා මේක මොකද කරන්නේ? රත් කරන්නේ. මෙන්න මෙතනදී උත්ප්‍රේරකයේ ඝන අවස්ථාවේ තිබෙන ප්‍රතික්‍රියක වායුමය අවස්ථාවේ තියෙනකොට ඔය දැන් අපි කියවා සාමාන්‍යයෙන් උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්නේ කොහොමද? යාන්ත්‍රණය වෙනස් කරලා සක්‍රියන ශක්තිය අඩු කිරීම. හැබැයි මෙතනදී ඊට එහා දෙයක් සිද්ධ වෙනවා. මෙතනදී අධිශෝෂණය කියලා ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ අධිශෝෂණය කියන ක්‍රියාවලිය සිදු වෙන නම් උත්ප්‍රේරකයේ ඝන අවස්ථාවේ ඉන්න ඕන අනිවාර්යෙන් ප්‍රතික්‍රියක වායුමය අවස්ථාවේ ඉන්නවා. බලන්න අධිශෝෂණය කියන්නේ මොකක්ද කියලා. දැන් හිතන්න මෙහෙම අපි හිතමු හරක් දෙන්නෙක් ඉන්නවා. මෙනෙක්. හරිද? මේ හරක් දෙන්න ලණුවකින් ගැට ගහලා තියෙනවා. දැන් මුන් දෙන්න කොහේ හරි දෙන්නම දුවන තාක්කල් මේ ලණුව කඩා ගන්න පුළුවන්ද? කියන්න බෑනේ. මුන් දෙන්නම දුවන තාක්කල් ලණුව කඩා ගන්න බෑ. එකම දිහා වුණා දුවන්නේ ලණුව කඩා ගන්න බෑ. හැබැයි මම එක හරකෙක් මෙහෙම අල්ලගෙන ඉන්නවා. හරි. නැත්නම් බැදලා තියෙනවා. හැබැයි අනිත් එක මොකද කරන්නේ එතකොට මුන් වරහෙන මෙහෙට දඟලලා මොකක් කරගන්න පුළුවන්? දැන් ලණුව කඩා ගන්න. තේරුණා නේද? දැන් මෙතනින් මේ ලණුව කැඩුවා. ඔන්න ඔක තමයි මෙතන සිද්ධ වෙන්නේ.
දැන් මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් ඔයාලට තේරෙන්න ඕන මේ හයිඩ්‍රජන් පරමාණු දෙක අතර තියෙන මේ HH බන්ධනය මොකක් වෙන්න ඕනද? කැඩෙන්න ඕන. කැඩිලා මේ H පරමාණුව මේකට එන්න ඕන. අනිත් H පරමාණුව මෙතෙට යන්න. මේ H පරමාණු දෙක තනි බන්ධනයකින් බැඳලා ඉන්නේ. එතකොට මේ දෙන්නම චලනය වෙනකොට මොකක් වෙන්නේ නැද්ද? මේ බන්ධනය කැඩෙන්න තියෙන chance එක අඩුයි. හැබැයි මේ එක්කෙනෙක් අපි හිර කරලා තියාගත්තොත් මෙයා මම හිර කරලා තියාගන්න මෙන්න මේක. හරි. හයිඩ්‍රජන් කියන එක අස්සකට දාලා ඉන්න හිර කරගන්න. හිර කරගත්තොත් මෙයා චලනය වල නිසා මොකක් වෙනවද? මේ බන්ධනය මෙහෙම පහසුවෙන් කඩා ගන්න. තේරුණාද? මෙන්න මේ විදිහට නිකල් කියන උත්තේරකය ඝන අවස්ථාවේ තියෙන නිසා මේ නිකල් වල උත්තේරකේ මේ ලෝකයේ පෘෂ්ඨය මත කුඩා සිදුරු තියෙනවා. තේරුණාද? මෙන්න මේ කුඩා සිදුරු වලට අර වායුමය අවස්ථාවේ තියෙන H පරමාණුවක් රින්ග. අනිත් H පරමාණුව මෙහෙම ඉන්නවා. දැන් අපි මේක රත් කරනවානේ. රත් කරනකොට මෙතන හිනාවේ චාලක ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙච්ච ගමන් මෙන්න මේ දෙන්න අතර තියෙන බන්ධනය කැඩිලා යනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා අධිශෝෂණය කියලා. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන අධිශෝෂණ ක්‍රියාවලිය මගින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වැඩිවීමට නම් මොකක් වෙන්න ඕනද? උත්තේරණය කිරීමට නම් අනිවාර්යෙන් උත්තේරකයේ ඝන අවස්ථාවේ ඉන්න ඕන, ප්‍රතික්‍රියක වායුමය අවස්ථාවේ ඉන්න ඕන. පැහැදිලි නේද? එහෙනම් අධිශෝෂණ ක්‍රියාවලියදී සිද්ධ වෙන්නේ අර මේ උත්තේරකයේ තියෙන ඝන අවස්ථාවේ තියෙන උත්තේරකයේ පෘෂ්ඨයේ තියෙන සිදුරු වලට වායුමය අවස්ථාවේ තියෙන ප්‍රතික්‍රියක පරමාණු ඇතුළු වුණාට පස්සේ බන්ධන විඝටනයේ පහසුර ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. බන්ධන විඝටනයක් සිදු වෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ, පරමාණු හැදෙනවා. ඒ කියන්නේ මේ බන්ධනය කැඩුනට පස්සේ මුක්ත ගන්න. එහෙම නැත්නම් පරමාණු හැදෙනවා. මේ පරමාණු ගිල තව කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරි. අපි යමු එහෙම. විෂම ජාතීය උත්ප්‍රේරකවලදී අධිශෝෂණ ක්‍රියාවලිය ගැන විෂම ජාතීය උත්ප්‍රේරකවලදී එහෙනම් හොතර මතක තියාගන්න අධිශෝෂණ ක්‍රියාවලිය ගැන කතා කරන්නම් මේ විෂම ජාතීය උත්ප්‍රේරකයක් තියෙනවා. විෂම ජාතීය උත්ප්‍රේරකවලදී උත්ප්‍රේරක ඝන අවස්ථාවේද උත්ප්‍රේරක ඝන අවස්ථාවේද ප්‍රතික්‍රියක වායුමය අවස්ථාවේද පවතී නම් උත්ප්‍රේරක ඝන අවස්ථාවේද ප්‍රතික්‍රියක වායුමය අවස්ථාවේද පවතී නම් එවැනි අවස්ථාවලදී අධිශෝෂණ ක්‍රියාවලිය සිදු හරි. දැන් අපි බලමු මොකද මේ අධිශෝෂණ ක්‍රියාවලියදී සිද්ධ වෙන්නේ කියලා. මොකද මේ අධිශෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ විෂම ජාතීය උත්ප්‍රේරකවල ඝන අවස්ථාවේ උත්ප්‍රේරකයේ තියෙන උන ප්‍රතික්‍රියක වායුමය අවස්ථාවේ තියෙනවා. හරි. හරි. ඊට පස්සේ මේකේ අධිශෝෂණ ක්‍රියාවලියදී මොකද සිද්ධ වෙන්නේ? උත්ප්‍රේරකයේ කියන්නේ ඝන අවස්ථාවේ තියෙන උත්ප්‍රේරකයේ පෘෂ්ඨය මත සියුම් සිදුරු තියෙනවා. ඒ සිදුරු වලට ප්‍රතික්‍රියක වායු අණු වල තියෙන පරමාණු සිරවීමක් වෙනවා. ඒවා සිර වුණාට පස්සේ බන්ධන විඝටනයේ පහසු වෙන නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. දැන් මේව ඊළඟ තරුව ඝන අවස්ථාවේ ඇති උත්තේරකයේ පෘෂ්ඨය මත
උත්ප්‍රේරකයේ පෘෂ්ඨය මත පවතින කුඩා සිදුරු තුලට පවතින කුඩා සිදුරු තුලට ප්‍රතික්‍රියක වායු පරමාණු සිරවීමක් සිදු වේ. ප්‍රතික්‍රියක වායු පරමාණු සිරවීමක් සිදු වේ. ප්‍රතික්‍රියක වායු පරමාණු සිරවීමක් සිදු වේ. එවිට පරමාණු අතර ඇති බන්ධන විඝටනය පහසු වීම හේතුවෙන් පරමාණු අතර ඇති බන්ධන විඝටනය පහසු වීම හේතුවෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. මෙන්න මේක ගන්න. මෙන්න උත්ප්‍රේරක පෘෂ්ඨය මෙන්න H පරමාණු සිරවීමක් වෙනවා බන්ධන කැඩිලා මෙහා ඉඳලා. මේ සමස්ත ක්‍රියාවලිය තමයි අධිශෝෂණය කියලා කියන්නේ. හරිද? දැන් හරිනම් හරි කියලා කියන්නේ. හරිනම් හරි කියලා කියන්න. හරි නේද? හරි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි ඇති අධිශෝෂණ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. අධිශෝෂණ ක්‍රියාවලිය නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. හැබැයි අධිශෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? උත්ප්‍රේරක විෂම ಜಾති උත්ප්‍රේරක අවස්ථාවේ තියෙන්න ඕන. ඒක විෂම ಜಾති උත්ප්‍රේරක වර්ගයක් වෙනවා. හරි. දැන් අපි බලමු මේ උත්ප්‍රේරක වල තියෙන අවසාන කොටස. උත්ප්‍රේරකයක් එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ඇත්තටම උත්ප්‍රේරකයක් මගින් වැඩි කරනවද කියලා බලමු. හරි. ලියන අනුමාතෘකාව. උත්ප්‍රේරකයක ක්‍රියාකාරීත්වය පරීක්ෂණාත්මකව පෙන්වීම. උත්ප්‍රේරකයක ක්‍රියාකාරීත්වය පරීක්ෂණාත්මකව පෙන්වීම. මේවා නිකන් අර පොඩි දෙකයි පන්නේ ප්‍රැක්ටිකල් දෙකක් තියෙන්නේ. හරිද? හරි. මෙන්න බලන්න. එහෙනම් දැන් අපි පෙන්නන්න යන්නේ උත්ප්‍රේරකයක් මගින් ඇත්තරම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවද කියන එක ප්‍රැක්ටිකලි පෙන්නන්නේ කොහොමද කියන එකයි පැහැදිලි කරන්නේ. අපි මේකට ගන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය. අපි දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය උත්ප්‍රේරණය කරනවා විෂම ಜಾතිය උත්ප්‍රේරකයක් වෙන මැංගනස් ඩයොක්සයිඩ් කියන ග්‍රාමයෙන් සහ සම ಜಾතිය උත්ප්‍රේරකයක් වෙන ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ග්‍රාමයෙන්. හරිද? හරි. අපි බලමු මෙන්න මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන ග්‍රාමයේ වියෝජන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන ද්‍රව්‍යය විඝටනය වෙලා ලැබෙන්නේ H2O ලික්විඩ් කියන ග්‍රාම සහ O2 ගෑස් කියන ග්‍රාම. මෙන්න මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ග්‍රාම. හරි ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. හරි. දැන් අපි පෙන්වන්න හදන්නේ ඇත්තටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ග්‍රාමයේ මෙයාගේ ශීඝ්‍රතාවය වැඩි කරනවද? උත්ප්‍රේරණයක් කරනවද කියන එක තමයි පෙන්වන්න ලෑස්ති. හරි. අපි ඒකට පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයේදී අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සාම්පල් දෙකක් බීකර දෙකකට වෙන වෙනම ලබා ගන්නවා. දැන් ඔයාලා දන්නවා තියෙන්නේ ඇයි මේ සාම්පල් දෙකක් ගන්න කියලා. එක අපි කරන පරීක්ෂණය අනිත් එක පාලක පරීක්ෂණය. මේක කරොත් මෙහෙම වෙනවා මේක කරේ නැත්නම් මෙන්න ප්‍රතිඵලය කියලා වල පාලක පරීක්ෂණයක් තියෙනවා. හරි. මෙන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක ගන්නවා එක බීකරයකට මෙන්න අනිත් බීකරය. හරි සමාන පරිමාණ දෙකක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතලයක් තියෙනවා. එකකින් අපි ලබා ගන්නවා මෙන්න කැපිටල් A මෙන්න කැපිටල් B කියන එක. මම මේ දෙන්නම එකම ජල භාජනයක් පුර ගිල්ල ගන්නවා. හරි මෙහෙම තියෙන එක මම එකම ජල භාජනයක මෙන්න මේ විදිහට ගිල්ල ගන්නවා. හරි දැන් මම කියන්න බලන්න. දැන් මේවා තියෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 මෙතනත් H2O2 කියන එක නම් තියෙනවා. හරි. හොඳට හිතලා කියන්න.
ඇයි මේ විදිහට ජල භාජනය තුළ මේ දෙස පිළිගන්නේ? දැන් අපි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක ගොඩක් තියෙනවා. ඒකෙන් මම දැන් පැහැදිලි කරන්න යන්නේ උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන්නේ. එතකොට මම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සාම්පල් එකක් මෙහිම බීකර දෙකකට අරගෙන මේ දෙකම එකම ජල භාජනයෙන් ගෙවනවා. මොකක් සඳහාද? එකම උෂ්ණත්වයක තියාගන්න. මොකද හොඳට මතක තියාගන්න ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඒකෙන් එක සාධකයක් ගැන තමයි අපි පැහැදිලි කරන්න යන්නේ. පරීක්ෂණාත්මකව පෙන්වන්න යන්නේ උත්ප්‍රේරකයකින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා කියන්නේ. එහෙනම් මෙතනදී අපි වෙනස් කරන්න ඕන කවුරු විතරයිද? උත්ප්‍රේරකය විතරයි. අයි යාමතරි ශීඝ්‍රතාවය වෙනස් වෙනවා කියන එක පෙන්වන්න ඕන. හැබැයි අනිත් ඒවා මත ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ කියලා අපි නියතව, ඒ කියන්නේ අනිත් සාධක නියතව තියාගන්න. උෂ්ණත්වය නියතව තියාගන්න ඕන, සාන්ද්‍රණය නියතව තියාගන්න ඕන. ඊට පස්සේ කැලතීමක් කරන්න හොඳනේ. හිරු එළිය දෙන්නටම එකම ප්‍රමාණය ලැබෙන්න ඕන. මොකද හිරු එළිය ලැබෙන එක වෙනස් වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා මේකෙන් මම මොකද කරන්නේ? මේ දෙන්නම එකම ජල භාජනයක් තුල ගිලක දානවා. ඇයි ජල භාජනයක් තුල ගිල්ලන්නේ? එකම උෂ්ණත්වයක තියාගන්න. හරි, හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. නිකන් තිබ්බත් කාම උෂ්ණත්වය එකයි නේද? ඔව්. හිතලා බලනවා මෙහෙම වුණොත් මේ ටේබල් එකේ තියාගෙන කරනවා. මේ හරිය මොකෙක් හරි එකේ කිටිපන්දමක් හරි මොකක් හරි එකක් පත්තු කරනවා. ඕකලා එකක් තියාගෙන අනිත් එක මෙහෙ කරනවා. හරි. හැබැයි මේකෙදී ඔක කිටිපන්දමක් මෙහෙ පත්තු කරා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. මොකද ජල භාජනයම රත් වෙනවා. මේකෙදී මේ කොටස විතරයි රත් වෙන්නේ. හරිද? ඒ නිසා මේක නිකන් එළිය තියාගෙන කාම උෂ්ණත්වය තියාගෙන කරන්න බෑ. දැන් ඔයාලගේ කාමරේ එක තැනක තියෙන උෂ්ණත්වය නෙවෙයි අනිත් තැන තියෙන නේ. ආන් ඒ වගේ තමයි. හැබැයි ජල භාජනයක එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාම්පල් දෙකක් වෙන වෙනම බීකර් දෙකකට අරගෙන ඒ බීකර් දෙක ජල භාජනයක බිල්ල ගන්නවා. ඇයි අපි ජල භාජනයක බිල්ල ගන්නේ? උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා. හරි. ඊට පස්සේ මම මේ දෙන්නකින් එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 5ක පරිමාවක් එකතු කරගන්න. අනිත් එකට ජලය ඝන සෙන්ටිමීටර් 5ක් එකතු කරගන්න. අපි ඒ වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 5ක් දැම්මා. B වලට ජලය ඝන සෙන්ටිමීටර් 5ක්. දැන් මට කියන්න කවුද මේකේ පාලක පරීක්ෂක? කියන්න බලන්න ඕනේ 6 7 පන්ති වල ඉගෙන ගත්ත දේ. පාලක පරීක්ෂණයෙන් කවුද? අන්න හරි. කවුද පාලක පරීක්ෂණයේ ජලය දාපු එක? මොකද උත්තේරණ ක්‍රියාවලිය සිදු වෙන්නේ මේකෙන්. හැබැයි මේකටත් මම ජලය දාලා තියෙනවා. මේකටත් මම ඝන සෙන්ටිමීටර 5ක් දාලා තියෙනවා. ඇයි මේ දෙන්නම මේකට ජලය දාලා මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා? ඉතින් මේකට ජලය දාන්න නැතුව ඉන්න බෑ. හේතුව මේකයි. දැන් මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඝන සෙන්ටිමීටර 5ක් දැම්මම පස්සේ මේ ද්‍රාවණයේ තියෙන මුළු පරිමාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මේ ද්‍රාවණයේ තියෙන මුළු පරිමාව වෙනස් වෙනකොට මෙයාගේ සාන්ද්‍රණය වෙනස් වෙනවා. තේරුණාද? හැබැයි පැහැදිලි නේද මම කියන්නේ? මේකට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5ක් එකතු කරනවා කියලා කියන්නේ සමස්ත ද්‍රාවණයේ පරිමාව වෙනස් වෙනවා. හරි. එතකොට මේකට මම 5ක් දැම්මේ නැති වුණොත් එහෙම මේ දෙනාගේ පරිමාව අසමාන වෙනවා. පරිමාව සමාන වෙච්ච ගමන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සාන්ද්‍රණය මොකද වෙන්නේ? අසමාන වෙලා යනවා. පැහැදිලිද? ඒ නිසා දැන් අපි උෂ්ණත්වය නියතව තියාගෙන මේ දෙකම ජල භාජනයෙන් කිල්ලුවා. සාන්ද්‍රණය නියතව තියාගන්න මේකට එකතු කරන පරිමාවට සමාන පරිමාවක් අනිත් පාලක පරීක්ෂණයට අපි එකතු කර ගන්න ඕනේ. එහෙනම් මේක ජලයේ 5ක් දාලා මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 5ක් දැම්මා. ඇයි අපි එහෙම දැම්මේ? සාන්ද්‍රණය සමාන කර ගැනීම සඳහා. ඊට පස්සේ අපි මේ දෙකම ගිහිල්ලා එකම හිරු එළියක් ලැබෙන තැනදී තියනවා. එකම සූර්යාලෝකය ලැබෙන ස්ථානයක තියලා තියෙනවා. තියලා මොකද්ද නිරීක්ෂණය කරන්නේ? දැන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මැනගන්න ඕනේ. ශීඝ්‍රතාවය මැනගන්න අපි කරන්නේ මෙච්චරයි. අපි බලනවා දැන් මොකද මේක නිරීක්ෂණය? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක නම් වියෝජනයේදී ජලය සහ O2 ගෑස් කියන එක නම් බවට තමයි පත් වෙන්නේ. එතකොට අපිට S2 කරපුවම පේන දේ තමයි වායු පිටවීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔක්සිජන් පිට වෙනව නෙමෙයි. ඔක්සිජන් කියලා ගහලා නැහැ පිට වෙන වායු. වායු පිටවීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි බලනවා වායු පිටවීම නතර වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. එතනදී අපිට දැක ගන්න පුළුවන් මෙයාගේ වායු පිට වෙන එක විනාඩි 5කින් නතර වුණා නම් මෙයාගේ වායු පිට වෙන එක නතර වෙන්නේ විනාඩි 15ක් විතර ගියාට පස්සේ. එහෙනම් ප්‍රතික්‍රියාව සම්පූර්ණ කරන්න මේකට විනාඩි 5යි ගියේ. ප්‍රතික්‍රියාව සම්පූර්ණ කරන්න මේකට විනාඩි 15ක් ගියා. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වැඩි වුණා. කොයි අවස්ථාවේද? කැපිටල් A කියන අවස්ථාවට අදාළව. එහෙනම් දැන් පැහැදිලිව ඇති ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වැඩි වුණේ කාගේද? A සහ B කියන දෙක ගත්තාම කාගේද වැඩි වුණේ? A සහ B කියන දෙක ගත්තාම A
ඒ වල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. දැන් මම මෙතනදී පරීක්ෂණාත්මකව පෙන්වන්න යන්නේ කාරණා දෙකක්. එකක් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේකෙන් වැඩි වෙනවා කියලා පෙන්වන්න ඕන. ඒ වගේම අනිත් කාරණේ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ උත්ප්‍රේරකයක් කියලා පෙන්වන්නත් ඕන. හරි. මෙතෙන් යනකම් පැහැදිලිද? තේරුණාද මෙතෙන් යනකම් කියලා දුන්න ටික? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ මෙහිමයි උෂ්ණත්වය මෙහිම නියන්ත්‍රණය කරලා සාන්ද්‍රණය මෙහිම කරා. හරි. මේ ටික පැහැදිලි. දැන් අපි බලමු කොහොමද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා උත්ප්‍රේරකයක් විදිහට හැසිරෙනවා කියලා මම පරීක්ෂණාත්මකව පෙන්නනවා. මට කියන්න උත්ප්‍රේරකයක් වුණා නම් මොකක් වෙන්න බැරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක උත්ප්‍රේරකයක් වුණා නම් මොකක් වෙන්න බැරිද? මොකක් වෙන්න බැරිද? හරියටම හරි වැය වෙන්න නැහැ. තේරුණා නේද? ඇයි අපි ලියාගත්තේ උත්ප්‍රේරක වල තියෙන ලක්ෂණ වලින් එක ලක්ෂණයක් තමයි උත්ප්‍රේරකයා ප්‍රතික්‍රියාවක් සඳහා සහභාගී වෙන්න පුළුවන්. නමුත් වැයවීමක් නම් සිදු වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් මම පෙන්නන්න ඕන මේකට වැය මේ අපි එකතු කරලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ තියෙන ඝන සෙන්ටිමීටර 5 තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය මේ ප්‍රතික්‍රියාව සඳහා වැය වුණේ නැහැ කියලා පෙන්නන්න ඕන. හරි. හොඳට බලාගන්න කොහොමද ඒක පෙන්නන්නේ. දැන් අපි හිතමු අපි ගත්තේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මෙන්න මේ බෝතලේ තිබිලා තියෙන හිතන්න. ඒක තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. අපි කරන්නේ මෙච්චරයි. අපි ගන්නවා තව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 5. අරගෙන ඒක අනුමාපන ෆ්ලාස්කුවකට මෙන්න මෙහෙම දාලා මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 5 දාලා සාන්ද්‍රණය දාන්න. අපි හිතමු සාන්ද්‍රණය 0.1 වෙන HCl ද්‍රාවණයක් කියලා. sorry ළමයි. මම දැන් දැක්කේ මේ කෝඩ් එක. හරි. අයහක දැන් මම පෙන්නන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා මොකක් වෙන්නේ නැහැ කියලාද වැය වෙන්නේ නැහැ කියලා පෙන්නන්න ඕන. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන උත්ප්‍රේරකයක් නම් උත්ප්‍රේරක වැය වීමක් සිදු වෙන විදිහක් නැහැ. එහෙනම් මම මේක පෙන්නන්නේ මෙහෙමයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 5 ගත්තේ මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෝතලේ. මේකේ මම තව ඝන සෙන්ටිමීටර් 5ක් ගන්නවා. අරගෙන සාන්ද්‍රණය දන්න HCl ද්‍රාවණයක් භාවිතා කරලා අනුමාපනයක් සිදු කරනවා. අපි හිතමු මේ අනුමාපනය සඳහා වැය වන HCl පරිමාව ඝන සෙන්ටිමීටර් 10යි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ HCl ද්‍රාවණය අරන් ගිහිල්ලා මෙන්න මේකේ වායු බුබුලු පිට වෙන එක නතර වුණාට පස්සේ ආපහු මෙයාගාවින් බියුරෙට්ටෝ තියාගෙන HCl ද්‍රාවණය පාවිච්චි කරලා අනුමාපනයක් කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වුනේ නැත්තම් මෙතන HCl වල පාට අංක කීයක් වෙන්න ඕන? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වුනේ නැත්තම් HCl පාට අංකය ඝන සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕන. ඇත්තටම ඝන සෙන්ටිමීටර් 10ක් වුණොත් මට කියන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වීමක් සිදු වෙන්නේ නැහැ. තේරුණාද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වුනේ නැහැ කියලා කියන්නේ එයා ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා ශීඝ්‍රතාවය වැඩි කරමින් වැය වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ කවුද? මේ ප්‍රතික්‍රියාව සඳහා කවුද? මේ ප්‍රතික්‍රියාව සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත්ප්‍රේරකයක්. හරි. පැහැදිලිද? සුට්ටක් තේරුණා නම් ඇති. ඒතකොට අපි ලියාගන්නකොට පැහැදිලි වෙයි. තේරුණානේ? හරි. අපි ලියාගමු. උදාහරණ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය. හරි අපි මාතෘකාව ලියාගත්තේ උත්ප්‍රේරකයක ක්‍රියාකාරීත්වය පරීක්ෂණාත්මකව පෙන්වීම. හරි එහෙම ලියාගන්නකො. ඊට පස්සේ කියන්න ලියාගන්න උදාහරණ කියලා ලියලා ඒක යටතේ ද්‍රව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ද්‍රව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින්
උත්තේරණය කිරීම. ද්‍රව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් යෝජනය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් උත්තේරණය. හරි. දැන් බලන්න කොහොමද කරේ? මම ඊට පාරක් කියලා ඉන්නම්. මොකද අපි කරන්නේ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයකින් එක සමාන පරිමාණ දෙකක් බීකර දෙකකට දාගෙන බීකර දෙක ජල භාජනයක් තුළ නිදලා තියාගන්න. හරි. කියන්නේ මේක. පළවෙනි තරුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයකින් hydrogen peroxide ද්‍රාවණයකින් එක සමාන පරිමාණ දෙකක් වෙන වෙනම එක සමාන පරිමාණ දෙකක් වෙන වෙනම බීකර දෙකකට දමා ගන්න. වෙන වෙනම බීකර දෙකකට දමා ගන්න. බීකර දෙකකට දමා ගන්න. ඉන්පසු පහත දැක්වෙන පරිදි ඒවා එකම ජල භාජනයක ගිල්වා ගන්න. පහත දැක්වෙන පරිදි ඒවා එකම ජල භාජනයක ගිල්වා ගන්න. හරි. එතන වරහන් දෙක දාගන්න. T නියතව තබා ගැනීම. capital A capital B මේ දෙනක තියෙන්නේ hydrogen peroxide මෙයාගේ තියෙන්නේ ජලය. මේක ලකුණු කරගන්න AB කියලා ලකුණු කරගෙන දාගන්න. Paranutuliya උෂ්ණත්වය නිතරම තබා ගැනීමට ලියලා මෙන්න මේක අරගන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? B කියන කෙනා පාලක පරීක්ෂණයේ විදිහට තියාගෙන කැපිටල් A කියන කෙනාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 5කුයි B වලට ජලයේ ඝන සෙන්ටිමීටර් 5කුයි. හරියන්නේ මේව. B පාලක පරීක්ෂණයේ ලෙස තබා ගැනීමෙන් B පාලක පරීක්ෂණයේ ලෙස තබා ගැනීමෙන් කැපිටල් A වලට B පාලක පරීක්ෂණයේ ලෙස තබා ගැනීමෙන් කැපිටල් A වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 5ක්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඝන සෙන්ටිමීටර් 5ක්ද කැපිටල් B වලට ජලය ඝන සෙන්ටිමීටර් 5ක්ද එකතු කරනු ලැබේ. කැපිටල් B වලට ජලය ඝන සෙන්ටිමීටර් 5ක්ද එකතු කරනු ලැබේ. වරහන් ඇතුලේ සාන්ද්‍රණ නියතව තබා ගැනීමට ජලය එකතු කරයි.
කැපිටල් B වලට ජලයේ ඝන සෙන්ටිමීටර් 5ක් දෙකතු කරනු ලැබේ. වරහන් ඇතුලේ සාන්ද්‍රණ නියතව තබා ගැනීමට ජලය එකතු කරයි. ඇයි පරිමාණ වෙනස් වුණොත් සාන්ද්‍රණය වෙනස් වෙනවනේ. ඒ නිසා අපි ජලය දාලා මුල් පරිමාව සමාන කරගන්න. එතකොට සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. හරි. පාලක පරීක්ෂණය කියන්නේ මොකද කියලා අහනවා. මොකද පාලක පරීක්ෂණය කියලා කියන්නේ? ඒක දැනගන්න ඕනේ. හයවල් සෙනගා වගේ පාලක පරීක්ෂණ ගැන කතා කරනවා. ඇයි අර මතක නැද්ද? ඔය ප්‍රභා සංශ්ලේෂණයට හිරු එළිය අවශ්‍යයි කියලා ප්‍රැක්ටිකල් එකක් කරනවා. 6 පන්තියේ. මොකද කරන්නේ? තන 20ක් අරගෙන ඒක මොකද කරන්නේ? පොල් කට්ටකින් වහලා තියන්න කියලා කියනවා. ඒ වහලා තියෙන ටිකට සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. හැබැයි එළියේ තියෙන ටිකට සූර්යාලෝකය ලැබෙනවා. සූර්යාලෝකය ලැබෙන ටික කොළ පාටයි. අර පොල් කට්ටේ වහලා තිබ්බ ටික කහ පාටයි. පාලක පරීක්ෂණයේ කොයි එකද? අර පොල් කට්ටේ වහන්න නැතුව තිබ්බේ. හරි. ඒ සාධකය දැන් අපි හිරු එළිය කියන එකනේ බලන්නේ. එහෙනම් හිරු එළිය කියන එක බලද්දී අපි ප්‍රැක්ටිකල් දෙකක් කරනවා. කෙනෙක් බලන්න ඕනේ සාධකෙ තිබ්බොත් මොකද වෙන්නේ? නැති වුණොත් මොකද වෙන්නේ? හරි. පැහැදිලි නේද? හරි. මේක වරහන් තුල ලියාගන්න කියලා කිව්වේ සාන්ද්‍රණ නියතව තබා ගැනීමට. ජලය එකතු කරනු ලබන්නේ සාන්ද්‍රණය නියතව තියාගන්න. හරි. දැන් එහෙනම් මොකද කරන්නේ? ඔන්න එහෙනම් දැන් මේ දෙකම අපි ජල වාජනීය පිළිවෙල තියාගත්ත උෂ්ණත්වය නියතව තියාගෙන ඊට පස්සේ A සහ B කියන දෙන්නකින් A වලට අපි දානවා කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක නම් මේකට දානවා ඝන සෙන්ටිමීටර් 5ක් මේකට ජලයේ ඝන සෙන්ටිමීටර් 5ක් දානවා. ඇයි ජලය දැන් මේ ද්‍රාවණ දෙකේ පරිමාණ සමාන කරගෙන සාන්ද්‍රණ නියතව තියාගන්න ඕන නිසා. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙන්නම එකම සූර්යාලෝකයක් ලැබෙන තැනට ගිහින් තියෙනවා. හරි. ලියන්නේම ඉන්පසු මෙම ඇටෝම ඉන්පසු මෙම ඇටෝම ඉන්පසු මෙම ඇටෝම ඉන්පසු මෙම ඇටෝම සූර්යාලෝකය ලැබෙන ස්ථානයක තබනු ලැබේ. ඉන්පසු මෙම ඇටෝම සූර්යාලෝකය ලැබෙන ස්ථානයක තබනු ලැබේ. මෙම ඇටෝම සූර්යාලෝකය ලැබෙන ස්ථානයක තබනු ලැබේ. එවිට දැකගත හැකි වන්නේ බීකර දෙක තුල වායු බුබුලු පිටවන බවයි. දැකගත හැකි වන්නේ බීකර දෙක තුල වායු බුබුලු පිටවන බවයි. බීකර දෙක තුල වායු බුබුලු පිටවන බවයි. හරි. ඊට පස්සේ මොකක්ද අපි මැනගන්නේ? වායු බුබුලු පිටවීම නතර වෙන්න ගත වන කාලයමයි. හරි. ඊට පස්සේ A සහ B වල වායු බුබුලු පිටවීම නතර වීමට A සහ B වල වායු බුබුලු පිටවීම නතර වීමට වායු බුබුලු පිටවීම නතර වීමට ගතවන කාලය මනිනු ලැබේ. වායු බුබුලු පිටවීම නතර වීමට ගතවන කාලය මනිනු ලැබේ. දැකගත හැකි වන්නේ කැපිටල් A වලදී වායු බුබුලු පිටවීම අඩු කාලයක් තුලදී අවසන් වන බව. කියන්නේ කෙටි කාලයකින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවරයි. අඩු කාලයක් තුලදී අවසන් වන බව. අඩු කාලයක් තුලදී අවසන් වන බව.
එහෙනම් දැන් අපිට පැහැදිලි මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරපු නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මම ඊළඟ ඊළඟට මේ නිගමනය කළ හැකි එහෙම නැත්නම් මින් පැහැදිලි වන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීම හේතුවෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීම හේතුවෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය ශීඝ්‍ර ලෙස සිදුවන බවයි. හරි ප්‍රශ්නයක් අහනවා හිරුවෙලිය හමුවේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙනව නේද කියලා. ඔව් ඒක තමයි. දෙන්නම කියලා හිරුවෙලිය තියෙනවනේ. එතකොට එකක් අඳුරේ තියලා අනිත් එක හිරුවෙලිය තියෙනව නෙමෙයි. අන දැන් අපි හිරුවෙලිය නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන එක නිරීක්ෂණය කරන්න නම් හදන්නේ. ඒක නම් අපි පරීක්ෂණාත්මකව පෙන්නන්න හදන්නේ. එක්කෙනෙක් හිරුවෙලිය තියෙනවා අනිත් එකන අඳුරේ තියෙනවා. තේරුණා? හැබැයි දැන් මෙතනදී හිරුවෙලිය නෙමෙයි. ඒ නිසා දෙන්නටම හිරුවෙලිය එක සමානව ලැබෙනවා. හරි. එහෙනම් දැන් මොන පැහැදිලි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. දැන් මොකද එහෙනම් මම ඊළඟට පෙන්නන්න ඕන. මම පෙන්නන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාට පස්සේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වුණ එක ඇත්ත. හැබැයි මම පෙන්නන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත්ප්‍රේරණය සිදු කරනවා කියලා විතරයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක උත්ප්‍රේරකයක් විදිහට හැසිරෙනවා කියලා පෙන්නන්න ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත්ප්‍රේරකයක් විදිහට හැසිරෙනවා කියලා පෙන්නන්න නම් මම මොකද කරන්න ඕන? මම පෙන්නන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක නම් ප්‍රතික්‍රියාවට ලයි වෙන්නේ නැහැ. හරි. ලියන්න ඊළඟට මේක. වෙන පාඩ පැන කියලා ගත්තාම ඒත් කමක් නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් sodium hydroxide උත්තේරකයක් ලෙස හැසිරේ නම් sodium hydroxide උත්තේරකයක් ලෙස හැසිරේ නම් එය ප්‍රතික්‍රියාවේදී වැය නොවන බව පෙන්විය යුතුයි. ප්‍රතික්‍රියාවේදී වැය නොවන බව පෙන්විය යුතුයි. වැය නොවන බව පෙන්විය යුතුයි. වැය නොවන බව පෙන්විය යුතුයි. හරි. දැන් අපි බලමු කොහොමද වැය නොවනවා කියලා පෙන්නන්නේ. මොකද අපි කරන්නේ මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ලබාගත් ද්‍රාවණය ආපහු ඝන සෙන්ටිමීටර් 5ක පරිමාවක් අරගෙන සාන්ද්‍රණය දන්න HCl එක්ක අනුමාපනය කරනවා. හරි ලියන්නේ. ආරම්භක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් තවත් ඝන සෙන්ටිමීටර් 5ක් ගෙන ආරම්භක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් තවත් ඝන සෙන්ටිමීටර් 5ක් ගෙන සාන්ද්‍රණය දන්නා HCl ද්‍රාවණයක් මගින් අනුමාපනය කරනු ලැබේ. ඔය ප්‍රශ්නේ අහයි කියලා මේකට HCl මත ගන්න ඕන කියලා අහනවා. නෑනේ. අපිට ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වෙන්නේ නැහැ කියලා පෙන්නන්න. HCl වෙන සල්ෆියුරික් HNO3 මොකක් හරි අම්ලයක් ගන්නයි තියෙන්නේ. හරි. මොකද ඊට පස්සේ අපි කරන්නේ? එතනදී වැය වෙන HCl පරිමාව අපි හිතමු V කියලා. හරි ලියන්න. කමාවක්. එහිදී වැය වෙන HCl පරිමාව
එහිදී වැය වන HCl පරිමාව v ඝන සෙන්ටිමීටරයයි සිතමු. v ඝන සෙන්ටිමීටරයයි සිතමු. v ඝන සෙන්ටිමීටරයයි සිතමු. රුලක තැර ලියන්න. එම HCl ද්‍රාවණයම යොදාගෙන එහිදී වැය වන HCl පරිමාව v ඝන සෙන්ටිමීටරයයි සිතමු. ඊට පස්සේ රුලක තැරලා එම HCl ද්‍රාවණයම යොදාගෙන capital A භාජනයේ වායු බුබුළු පිටවීම නතර වූ පසු capital A භාජනයේ වායු බුබුළු පිටවීම නතර වූ පසු එයද HCl සමග අනුමාපනය කරනු ලැබේ. HCl සමග අනුමාපනය කරනු ලැබේ. එවිටද වැය වන පරිමාව v ඝන සෙන්ටිමීටර වේ. එවිටද වැය වන පරිමාව v ඝන සෙන්ටිමීටර වේ. හරි. මින් පැහැදිලි වන්නේ sodium hydroxide ප්‍රතික්‍රියාවේදී වැය නොවන බව. තවත් වැදගත් කාරණයක් තියෙනවා උෂ්ණත්වය කියන එක. ඔන්න ඔය කාරණා දෙක තමයි ටිකක් ලොකුවට පැහැදිලි කරගන්න තියෙන්නේ. කියන්නේ ප්‍රේරකයක ක්‍රියාකාරීත්වය සහ ප්‍රේරකයක් මගින් කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන කතාව සහ අනිත් කාරණේ තමයි උෂ්ණත්වය වැඩි කරද්දී කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කියන එක. හරි. මම කියන්නකො මෙතන දැනගන්න කතා කරපු එක පැහැදිලිද? තේරුණාද? ඔව් ගැටලුවක් නැහැ. නේද? හරි. ඊළඟ ප්‍රධාන මාතෘකාවක් උෂ්ණත්වය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන ආකාරය. උෂ්ණත්වය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන ආකාරය. හරි. සාමාන්‍යයෙන් මම කියන්නේ උෂ්ණත්වය වැඩි වුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. දැන් එහෙනම් අපි බලමු ඇයි උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ? හරි. දැන් හිතලා බලන්න. දැන් අපි කිව්වා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක සෙට් එකක් තියෙනවානේ. ඔය සෙට් එකකින් මොන කාරණේ අපි ගත්තා
අපි අන්තිමට කැරකිලා යන්න ඕනේ මේක පැහැදිලි කරන්න. කොතෙන්ද? සංඝට්ටන වාදයේ ගාව. සංඝට්ටන වාදයේ තියෙන කරුණු තුන අපව මතක් කරගත්තොත් පළවෙනි කාරණේ තමයි ප්‍රතික්‍රියාවක් සම්පූර්ණ වෙන්න නම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් ප්‍රතික්‍රියා කණු මොකක් වෙන්න ඕනද? ගැටීම් සිදුවන ආකාරයට හමු වෙන්න ඕන. 2 හිතකර දිශානතින් ඔස්සේ ගැටෙන්න ඕන. 3 සක්‍රීය ශක්තිය ඉක්මවා ගියපු ශක්තිය ඒ ප්‍රතික්‍රියා කණු තුල ගබඩා වෙලා තියෙනවා. ඔන්න ඔය කරුණු තුනම සම්පූර්ණ වුණොත් තමයි ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙන්නේ. හරි. දැන් උෂ්ණත්වය වැඩි කරනවා. කියන බලන්න මොකද වෙන්නේ එතකොට? උෂ්ණත්වය වැඩි කරද්දී වායු අණු වල එහෙම නැත්නම් මේ තියෙන අණු වල ප්‍රතික්‍රියා කණු වල මොකද්ද වැඩි වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරද්දී අණු වල හරියටම හරි චලන හැකියාව. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනකොට මම අර කියපු කරුණු තුනේ මොකද වෙනස් වෙන්නේ? පළවෙනි කාරණේද දෙවෙනි කාරණේද තුන්වෙනි කාරණේ? අන්න හරි. මොකද කියන්න පුළුවන්? පළවෙනි කාරණේත් වෙනස් වෙනවා. සමහරු කියනවා දෙවෙනි කාරණේත් වෙනස් වෙනවා. සමහරු කියනවා තුන්වෙනි කාරණේත් වෙනස් වෙනවා. මම කියනවා ওই කාරණා තුනම වෙනස් වෙනවා. ඔත්තට අහගන්න කොහොමද වෙනස් වෙන්නේ? මෙන්න මේ තර්කය මතක තියාගන්න මේ තර්කේ ගන්න විදිහ අල්ලගන්න MCQ වලට අහන්න. හරි. මෙන්න මෙච්චරයි. උෂ්ණත්වය වැඩි කරද්දී චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ එයාගේ චලන වේගය වැඩි වෙනවා. චලන වේගය වැඩි වෙනකොට අපේ පළවෙනි කාරණේ ගැටීමක් සිදුවන ආකාරයට හමු වෙන්න තියෙන chance එක වැඩි. අපි දැන් කලබලයට දුවනවා කියලා හිතන්නකෝ. අපි හෙමින් යනකොට කොහෙවත් වදින්නේ නැහැ සාමාන්‍යයෙන්. නේද? හැබැයි කලබලයට දුවන්න ගත්තොත් වේගෙන් දුවන්න ගත්තොත් කොහේ හරි ගිහිල්ලා එන ගන්න තියෙන chance එක වැඩි. හරි එහෙනම් ගැටීමක් සිදුවන ආකාරයට හමු වෙන්න තියෙන chance එක වැඩි වෙනවා චාලක ශක්තිය වැඩි වෙනවා. එහෙනම් මේ හමු වෙන්න තියෙන chance එක වැඩි වෙනවා කියලා කියන්නේ සිදුවන ගැටීම් සංඛ්‍යාව මොකක් වෙනවද? සිදුවන ගැටීම් සංඛ්‍යාව කොහොමද වැඩි වෙන්නේ? එහෙනම් එකක් තමයි ගැටීම් සංඛ්‍යාව වැඩි වීමක් සිද්ධ වෙලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දෙවෙනි කාරණේ තමයි මෙන්න මේ. දැන් මේ තියෙන බෝල්ට්ස්මාන් වේගය අපි සලකනවා. මේක ගිය සතියේ දැන් මෙහෙම තියෙන මෙතන තමයි සක්‍රීය ශක්තිය. දැන් උෂ්ණත්වය වැඩි කරනවා කියලා සක්‍රීය ශක්තිය වෙනසක් වෙනවද? කියන්නේ මේ තමයි සක්‍රීය ශක්තිය මේ තමයි සක්‍රීය අණු ටික. දැන් මේ ප්‍රස්තාරය අද දැක්කා වගේ ඉන්න බෑ. සක්‍රීය ශක්තිය වෙනසක් වෙන්නේ නැහැ. මේ තමයි T1 උෂ්ණත්වය. අපි හිතමු T1 උෂ්ණත්වයට වඩා T2 උෂ්ණත්වය වැඩි කියලා. එහෙනම් දැන් කොහොමද බෝල්ට්ස්මාන් වේගය යන සටහන වෙනස් වෙන්නේ? මෙන්න මෙහෙම. මායි පාඩමේදී අපි කතා කරා. දැන් හොඳට බලන්න. සක්‍රීය ශක්තිය වෙනස් වුනේ නැහැ. හැබැයි සක්‍රීය ශක්තිය ඉක්මවා ගියපු අණු සංඛ්‍යාව මොකක් වුණාද? සක්‍රීය ශක්තිය ඉක්මවා ගියපු අණු සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක හරියට මේ වගේ. දැන් ඔයාලා සමහරක් වෙලේ කම්මැලිකමෙන් වැඩ කරගෙන නැත්තේ. කම්මැලිකමෙන් වැඩ කරගෙන යනවා. ලබන මාසේ පන්ති පටන් ගන්නවා. දැන් මම ප්‍රශ්න දෙක තුනක් අහනවා. පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ වගේ හොඳට ප්‍රශ්න ටිකක් අහනවා. දැන් උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට අර දුවනවා, මෙහෙ දුවනවා, පාඩම් කරනවා. එහා පැත්තේ කාට තට්ටුවක් දානවා, මෙහා පැත්තේ කාට තට්ටුවක් දානවා. දැන් වැඩ කරන ප්‍රතිශතය මොකක් වුණාද? සක්‍රීය අණු සංඛ්‍යාව මොකක් වෙලා තියෙන්නේ? සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වෙනවා. සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වුණා කියන්නේ A level exam එකේ ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ඒකට බලපෑවේ exam එකේ ලිහිල් කිරීමක්වත් exam එකේ වැඩිපුර ලකුණු ලබා දුන්න එකක්වත් මේක සක්‍රීය ශක්තිය වෙනස් වුණේ නැහැ. තේරුණාද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වුණා. සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වෙච්ච නිසා. තේරුණාද? ඔන්න ඔය වගේ උදාහරණ අල්ලගත්තාම හරි ලේසියි. ඔව් දැන් කල්පනා කරන්න ඒක නෙමෙයි ඇත්තම ඔය කිව්වගේ ප්‍රශ්න අහයිද කියලා ඒක දන්නවනේ වරනේ. හරි. මගේ බලාපොරොත්තු ඔක තමයි මගේ අන්තිම බලාපොරොත්තුව. එන්නකෝ. හරි. පැහැදිලි නේද? එහෙනම් කියලා දුන්නේ. එහෙනම් මතක තියාගන්න. සාරාංශය මෙච්චරයි හොඳට අහගන්න. උෂ්ණත්වය ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධකය. උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඔන්න දෙවෙනි කාරණය. හරි තුන්වෙනි කාරණය තමයි උෂ්ණත්වය වැඩි කරද්දී වායු අණු වල එහෙම නැත්නම් ප්‍රතික්‍රියා කණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වීම නිසා සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙලා
හිතකර දිශානතින් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. දෙවෙනි කාරණේ උෂ්ණත්වය වැඩි කරාට පස්සේ චාලක ශක්තිය වැඩි වෙන නිසා සක්‍රීය වෙන ශක්තිය ඉක්මවා ගියපු අණු සංඛ්‍යාව. මේකට අපි කියනවා සක්‍රීය අණු සංඛ්‍යාව සාපේක්ෂව වැඩි වෙනවා. මෙන්න මේ හේතු දෙක නිසාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දැන් මොකද හේතු දෙක? පළවෙනි එක සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි ඒ නිසා ශීඝ්‍රතාවය වැඩි. දෙවෙනි එක සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි නිසා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. MCQ වලට අහනවා. ඔය දෙකෙන් උෂ්ණත්වය වැඩි වෙද්දී ශීඝ්‍රතාවයේ වැඩිවීම සඳහා බලපාන්නේ වැඩිපුර බලපාන්නේ මම අර කියපු පළවෙනි කාරණේද නැත්නම් දෙවෙනි කාරණේද? හරි කියන්න බලන්න කොයි එක? පළවෙනි එකද දෙවෙනි එකද? කොයි කාරණේද? ගැටීම් සංඛ්‍යාව වැඩි වෙන එකද නැත්නම් සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි? දැන් දෙකෙන් කොහොමද කියලා දෙකම කියන්න බෑ. කොයි එකද? දෙවෙනි එක. හොඳට මතක තියාගන්න. සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි කියලා කියන්නේ කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි? ගැටුණාද නැද්ද කියලා. ගැටුණත් වැඩක් නැහැ නේ සක්‍රීය ශක්තිය ඉක්මවා ගිහලා නැත්තම්. තේරුණාද? ඒ නිසා ගැටීම කියන එකට වඩා බලපාන්නේ සක්‍රීය ස්වභාවය. කියන්නේ සක්‍රීය ශක්තිය ඉක්මවා ගිහලා නැද්ද කියන එක. සක්‍රීය ශක්තිය ඉක්මවා ගිහලා තියෙනවා නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. හරි. මම හිතන්නේ පැහැදිලි ඇති. තේරුණා නේ? තේරුණාද? උෂ්ණත්වය වැඩි කිරීමේදී ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි. ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වේ. ඊට හේතුව ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වේ. ඊට හේතුව උෂ්ණත්වය වැඩි කිරීමේදී ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි. ඊට හේතුව උෂ්ණත්වය වැඩි කරන විට හරි. උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රතික්‍රියක අණුවල චාලක ශක්තිය වැඩි වීමයි. ඒට හේතුව උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රතික්‍රියක අණුවල චාලක ශක්තිය වැඩි වීමයි. චාලක ශක්තිය වැඩි වීමයි. චාලක ශක්තිය වැඩි වීමේදී චාලක ශක්තිය වැඩි වීමේදී පහත දැක්වෙන කරුණු දෙක නිසා චාලක ශක්තිය වැඩි වීමේදී පහත දැක්වෙන කරුණු දෙක නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. පහත දැක්වෙන කරුණු දෙක නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. හරි. තියාගන්න කරුණු දෙක මොනවද කියලා. මොකක් නිසාද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ? පළවෙනි කාරණේ තමයි හොඳට මතක තියාගන්න. පළවෙනි කාරණේ තමයි
චාලක ශක්තිය වැඩි වුණාම සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙලා හිතකර දිශානතින් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. දෙවෙනි කාරණය තමයි චාලක ශක්තිය වැඩි වීම නිසා සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වෙනවා. හරිද? නම් එක සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වී සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වී හිතකර දිශානතින් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වී එක සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වී හිතකර දිශානතින් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වී සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වී හිතකර දිශානතින් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වී දෙක සක්‍රීය ශක්තිය ඉක්මවා ඇති සක්‍රීය ශක්තිය ඉක්මවා ඇති සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වී සක්‍රීය ශක්තිය ඉක්මවා ඇති සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වී ඔන්න ඔය හේතු දෙක නිසා තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ උෂ්ණත්වය වැඩි කරනවා. හරි. අපි ඒක බෝල්ට්ස්මාන් වේගය අපි සාකච්ඡාකින් අදලා පෙන්නමු. හරි. ලියන්න මෙහෙම. T වැඩි කරන විට සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වන ආකාරය සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වන ආකාරය පහත දැක්වෙන බෝල්ට්ස්මාන් ව්‍යාප්ති සටහනෙහි දැක්වේ. පහත දැක්වෙන බෝල්ට්ස්මාන් ව්‍යාප්ති සටහනෙහි දැක්වේ. හරිද? මේ තියෙන්නේ T2 කියන උෂ්ණත්වය, මේ තියෙන්නේ T1 කියන උෂ්ණත්වය, T1 කට වඩා T2 උෂ්ණත්වය විශාල වෙනවා. අනික ඉක්ම කරලා මේක ඇතුලේ වෙලා හරියට කියන්නේ. හරිද? හරි. මෙන්න මෙතන ඇඳලා පෙන්නගෙන මෙහෙම කොටුවක් ඇතුලේ දාලා මේ තිත් තියලා තියෙන්නේ T2 අවස්ථාවේ සක්‍රිය අණු. T2 අවස්ථාවේ සක්‍රිය අණු. මේ ඉරි ඇඳලා තියෙන්නේ T1 අවස්ථාවේ සක්‍රිය අණු. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා බයෝකරණය මේක දක්වලා උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10කින් වැඩි වුණොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද කියන බලන්න බයෝකරණය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10කින් වැඩි කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද වෙන්නේ දෙගුණයක් වෙනවා හරි ඇයි එහෙම වෙන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10කින් වැඩි කරපු ගමන් සක්‍රීය අණු සංඛ්‍යාව දෙගුණයක් ඩබල් වෙනවා මෙතන තියෙන අතර මේක දෙගුණයක් වෙනවා ඒ නිසා තමයි උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10කින් වැඩි කරපු ගමන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දෙගුණයක් ලියන්න මෙහෙම සාමාන්‍යයෙන් උෂ්ණත්වය सेल्सियस अंशක 10කින් වැඩි කළ විට සාමාන්‍ය උෂ්ණත්වය सेल्सियस अंशක 10කින් වැඩි කළ විට
පවතින සක්‍රීය අණු සංඛ්‍යාව පවතින සක්‍රීය අණු සංඛ්‍යාව පවතින සක්‍රීය අණු සංඛ්‍යාව දෙගුණයක් වන නිසා උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩි කළ විට පවතින සක්‍රීය අණු සංඛ්‍යාව දෙගුණයක් වන නිසා පවතින සක්‍රීය අණු සංඛ්‍යාව දෙගුණයක් වන නිසා රතු පැන්නේ උෂ්ණත්වය 10කින් වැඩි කිරීමේදී උෂ්ණත්වය සෙල්සියස් 10කින් වැඩි කිරීමේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩි කිරීමේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දෙගුණයක් වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දෙගුණයක් වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දෙගුණයක් වේ. හරි පැහැදිලි නේද? ආයෙත් මේ ලියන්න සරු දෙක තුනක් දාලා උෂ්ණත්වය වැඩි කිරීමේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වීමට උෂ්ණත්වය වැඩි කිරීමේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වීමට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වීමට ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වීමයි. නිදාගන්නෙම නෑ සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වීම. එහෙනම් උෂ්ණත්වය වැඩි වුණාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? උෂ්ණත්වය වැඩි වුණාම අණුවල තියෙන චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වුණාම ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. හිතකර දිශානුකූල සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම චාලක ශක්තිය වැඩි වීම නිසා සක්‍රීය ශක්තිය ඉක්මවා ගිය අණු සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ සක්‍රීය අණු සංඛ්‍යාව වැඩි වෙනවා. මෙන්න මේ හේතු දෙක නිසා තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. හැබැයි ඒ ශීඝ්‍රතාවය වැඩි වීමට මූලික වශයෙන් බලපාන්නේ සක්‍රීය අණු සංඛ්‍යාවේ සිදුවන වැඩි වීම. හරි පැහැදිලි නේද? අපි මේක ප්‍රැක්ටිකල් එක බලමු මොකද්ද කියලා. ඔයාලට අමාරුවක් නැහැ නේද? ඉන්න පුළුවන්ද? කියන්න බලන්න. දැන් කියේ අමාරුයි අර දෙනවා මේක දෙනවා. අමාරුයිද? හරි අපි 9 හමාරට ඉවර කරමු. 9 හමාරට ඉන්න පුළුවන් නේ? हमारा उसने सर देना वालों दो देना वालों हाय बेहतर नाम नहीं पाएंगे नहीं खिलाना ये तो मेक आई බෙහෙත් වල නෑව කියලා ඇලර්ජික් වෙන්නේ නැහැ. බෙහෙත් වල නෑව කියලා මැරෙන්නෙත් නැහැ. ප්‍රශ්නේ සමහරක් වෙලාවට අපි නාන්න ගිහිල්ලා අපි අර දියකාව වගේ නානවා නේද පුළුවන් නේද? එහෙම නෑවම සමහරකට අපිට උණ හැදෙන්න පුළුවන්. එතකොට හොස්පිටල් එකට ගිහම දන්නේ නැහැ මොකක් නිසාද කියලා උණ හැදුනේ කියලා. වැක්සින් එකකින්ද එහෙම නැත්නම් මේ ආපු නිසාද වෙන මොකක් හරි හේතුව නිසා. ඒ නිසා තමයි නාන්නේ බඩු කියන්නේ. වෙන එක නෙමෙයි. හොඳම බෙහෙත් එක මොකක්ද කියලා අහනවා. දැනට ඔය කියන දේ නම් ෆයිසර් එක ඔයාලට දුන්න එක තමයි හොඳම එක.
4 දිනවලදී පැනඩෝල් පෙත්ත පොඩ්ඩේ මේක ඔච්චර ගණන් ගන්න එපා. ප්‍රශ්නද අසනීපද? අපි යම් පාඩ. හරි. මේ බලන්න. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ උෂ්ණත්වයේ මත වෙනස් වෙනවා කියලා කියන එක පරීක්ෂණාත්මකව පෙන්නන්න කියලා පෙන්නන්න. හරි. දැන් මේ අනුමානිකාවක් උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂණාත්මකව පෙන්වීම. උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂණාත්මකව පෙන්වීම. උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂණාත්මකව පෙන්වීම. හරිම ලේසි මෙන්න මෙච්චරයි කරන්නේ. ඇල් ජලයේ පුරවලා තියෙන භාජනයක් කරනවා මේ තියෙන ඇල් ජලය. මුළු ජලයේ පුරවලා තියෙන භාජනයක් ගන්නවා මේ තියෙන මුළු ජලයේ පොට්ට වලට මේ දෙකේ බීකරයක් ගිලනවා. මෙන්න බීකරය. මේ දෙන්නටම සමාන පොටෑසියම් පර්මැංගනේට් ප්‍රමාණයක් දාන්න. අපි හිතමු මෙයාගේ ඝන සෙන්ටිමීටර් 5ක් දාන්න. සමාන පොටෑසියම් ඔක්සලේට් වලින් ප්‍රමාණයක් දානවා. මෙයාගේ අපි ඝන සෙන්ටිමීටර් 10ක් දානවා. මේක 10ක් දාගත්ත කියලා හිතන්න. හරි. දැන් මොනවද මේ දෙක අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තමයි MnO4 ඉන ඔක්සලේට් කියන එකත් එක්ක ප්‍රතික්‍රියාව කරලා අවුරුද්දක්වත් වෙන්නේ. Mn දෙක සහ CO2 කියන නමකටපත් වෙනවා. මෙයා දම් පාටයි, මෙයා අවරණයි. එහෙනම් මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාව සිදු වුණා කියලා අපි දැනගන්න. සිදු වෙලා ඉවර වුණා කියලා දැනගන්නේ. මොන වර්ග විපර්යාසය සිදු වුණාමද? එන මේ ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙනවා බීකර දෙකේ. කියන්නකෝ එහෙනම්. ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවර වුණා නම් මොකද සිද්ධ වෙන මේ වර්ණ විපර්යාසය. විපර්යාසය කියනම එක පාඩක් කියන්න බෑ. මෙයාගේ ඉඳලා මෙයාගේ බවට පත් වෙනවා කියලා කියන්නේ. හරි. මොකද එතන සිද්ධ වෙන වර්ණ විපර්යාසය දම් පැහැති ද්‍රාවණය අවරණ වෙනවා. මේක තමයි සිද්ධ වෙන වර්ණ විපර්යාසය. ඒක ඇල් ජලයේ ගිල්ලලා තියෙන භාජනයේ ටිකක් හිමීට සිද්ධ වෙන්නේ. උණු ජලයේ ගිල්ලලා තියෙන භාජනයේ ටික ඉක්මනට සිද්ධ වෙනවා. තේරුණාද එහෙනම් මේකෙදි උණු ජලයේ ගිල්ලලා තියෙන භාජනයේ මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කියලා මම කියනවා. මොකද මේකේ අඩු කාලයකින් දම් පැහැති ද්‍රාවණය අවරණ වෙච්ච නිසා. හරියට මේක. මේ සඳහා potassium permanganate සහ potassium oxalate මේ සඳහා potassium permanganate සහ potassium oxalate මේ සඳහා potassium permanganate සහ potassium oxalate එක සමාන පරිමාවලින් ලබාගෙන පහත දැක්වෙන පරිදි එක් බීකරයක් ඇල් ජලයේද අනෙක් බීකරය උණු ජලයේද ගිල්වා ගන්න. එක් බීකරයක් ඇල් ජලයේද අනෙක් බීකරය උණු ජලයේද එක් බීකරයක් ඇල් ජලයේද අනෙක් බීකරය උණු ජලයේද ගිල්වා ගන්න. හරි. මොකක්ද ප්‍රශ්නයක් අහලා තියෙනවා මම හිතන්නේ වැක්සින් එක වැඩ කරනවා වගේ සමහරක් අයට. හරි නිකන් මොලේ කුරුවල් කරනවා වගේ ගතියක් මම හිතන්නේ. මගෙන් අහනවා ඇයි එකකට පොටෑසියම් පර්මැංගනේට් දාලා අනිත් එකට පොටෑසියම් ඔක්සලේට් දාන්නේ? විනාඩියක නිශ්ශබ්දතාවය තමයි මම පළ කරන්න තියෙනවා වගේ ප්‍රශ්න වලට. දෙයනේ මෙතන මේ කියන්නේ මේ දෙන්නම දානවා. මේ එක්කෙනෙක් විතරක් මේකට දාලා අනිත් එක්කෙනා මේකට දානවා කියලා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවාද?
මේකෙනුත් 10 10 මේකට දානවා මේකෙනුත් 10 10 මේකට දානවා. ඒ නිසා මෙතන ඝන සෙන්ටිමීටර් 20ක් තියෙනවා. මේක ඝන සෙන්ටිමීටර් 20ක් තියෙනවා. හරිද? හරි. හරියට කමක් නැහැ. උන් තමයි ඉතින් පොඩි පොඩේ. දියන් ටගලේ. ඉනවලම ඕල් එක පැත්තේ. හැබැයි හොඳයි ඉතින් මේ රෝල් ගොන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කවුද අහන්නේ කියලා මම දන්නේ. ඒක අරගෙන ටගලා. අදගෙන ප්‍රතික්‍රියාවක් තියාගන්න. ඊට පස්සේ අපි වර්ණ විපර්යාසය මොකද කියලා ලියමු. හරිද? හරි. ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවර වුණා නම් මොන පාඩද වෙන්නේ? දාම්පැහැති ද්‍රාවණය අවර්ණ බවට පත් වෙනවා. ඒ සඳහා ගත වන කාලය වෙනනම් හරි. එහෙනම් මේ උණු භාජනය තුල උණු ජලය තුල ගිලලා තියෙන බීකරයේදී අඩු කාලයකදී වර්ණ විපර්යාසය දැක ගන්න පුළුවන්. කියන්නේ ප්‍රතික්‍රියාව අවසන් වන විට දාම්පැහැති ද්‍රාවණය අවර්ණ වීම සිදුවේ. දම්පැහැති ද්‍රාවණය අවර්ණ වීම සිදුවේ. උණු ජලයේ ගිල්වා ඇති භාජනය තුල උණු ජලයේ ගිල්වා ඇති භාජනය තුල අඩු කාලයක් තුලදී උණු ජලයේ ගිල්වා ඇති භාජනය තුල අඩු කාලයක් තුලදී වර්ණ විපර්යාසය දැකගත හැකියි. අඩු කාලයක් තුල වර්ණ විපර්යාසය දැකගත හැකියි. මින් පැහැදිලි වන්නේ උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වන බවයි. හරි. ඔන්න එහෙනම් උෂ්ණත්වයේ කතාව ඉවරයි. හරි. එහෙනම් දැන් අපි උත්තේජකයේ කතාව සම්පූර්ණ ඉවර කරගත්තා. උෂ්ණත්වයේ කතාව සම්පූර්ණ ඉවර කරගත්තා. පැහැදිලිද උෂ්ණත්වයේ කතාව? කියන්න මම කරලා තේරෙනවා. හරි. ඊළඟට භෞතික ස්වභාවයේ බලපෑම. අංක 3 භෞතික ස්වභාවයේ බලපෑම. මේ වනේ හරි කෙටි දේවල් නේ. අපිට ඊළඟ දවසේ මේ තියරි කොටස ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කෙලින්ම ගණන් හදන කොටස තියෙන්නේ භෞතික ස්වභාවයේ බලපෑම. එළයිලා පෘෂ්ඨික වර්ගඵලයේ බලපෑම. භෞතික ස්වභාවයේ බලපෑම එළයිලා පෘෂ්ඨික වර්ගඵලයේ බලපෑම. හරි. මේක නම් ඉතින් 6 වසරේ ඉඳලා උගන්වනවානේ. නේද? කොහොමද උගන්වන්නේ? අම්මා
ලිපට දර දාන්නේ කොහොමද කියලා බලන්න කියලා කියනවා. දර කොටයක් පිටින් රිංගවන්නේ නැහැ ලිප ඇතුළේ. ඒක පළලා දාන්න. ඇයි? ඇයි පළලා දාන්නේ? එතකොට පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන නිසා. තේරුණාද? දර කොටේ පිටින් දානකොට තියෙන පෘෂ්ඨ වර්ගඵලයට වඩා දර කැලේ පළලා ගත්තාම පෘෂ්ඨ වර්ගඵලය වැඩි. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට කියන්නේ භෞතික ස්වභාවය. හරි භෞතික ස්වභාවය වැඩි වෙනකොට මොකක් වෙනවද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මේක අපිට පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන් මෙහෙම කැල්සියම් කාබනේට් කියන එක සහ HCl අතර ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල විදිහට කැල්සියම් ක්ලෝරයිඩ් H2O කියන එක සහ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ලබා ගන්නවා. එහෙනම් HCl ද්‍රාවණයකට අපි කැල්සියම් ක්ලෝරයිඩ් කැල්සියම් කාබනේට් කියන එක එකතු කරද්දී වායු බුබුලු පිට වෙනවා. කවුද මේ වායු බුබුලු? කාබන් ඩයොක්සයිඩ් කියන එක. හරි. අපිට පරීක්ෂණ දෙකක් කරන්න පුළුවන්. HCl දාලා මෙහෙම බීකර දෙකක් හදාගෙන එකම ජල භාජනයක ගිල්ල ගන්න. දැන් දන්නවා ඇයි මේ එකම ජල භාජනයක ගිල්ල ගන්න කියන්නේ? මොකක් සඳහාද? උෂ්ණත්වයේ නියම ප්‍රතිපීඩන සඳහා. එකම HCl ද්‍රාවණයකින් සමාන පරිමාණ දෙකක් ගත්තා. එතකොට සාන්ද්‍රණයක් සමානයි. ඊට පස්සේ කැල්සියම් කාබනේට් වලින් ග්‍රෑම් 10 ගානේ නියදි දෙකක් ගන්නවා. එක නියදියක් කුඩු කරලා දානවා අනිත් එක කැට පිටින් දානවා. හරිද? මේ තියෙන අපි හිතමු කැල්සියම් කාබනේට් කුඩු වශයෙන් එකතු කරපු එක මේ තියෙන කැල්සියම් කාබනේට් කැට වශයෙන් එකතු කරපු. මොකද වෙන්නේ? ඉක්මනින් වැඩි ශීඝ්‍රතාවයකින් වායු බුබුලු පිට වෙනවා දකින්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක කුඩු වශයෙන් එකතු කරපු ද්‍රාවණය. හරි. දැන් හිතන්න ඇයි ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සංඝටනවාදයේ කැරකිලා එනවා. 1 2 3 කියන කරුණු තුනේ කොයි එකද? ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? හරියටම හරි. පළවෙනි කාරණේ සහ දෙවෙනි කාරණේ. ඇයි? ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලය වැඩි කියලා කියන්නේ ගැටීමක් සිදුවන පරිදි හමු වෙන්න තියෙන chance එක වැඩි. හිතකර දිශානුතින් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. අපි යන්න මෙහෙම. ප්‍රතික්‍රියක අණු අතර ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵල වැඩි වීමේදී ප්‍රතික්‍රියක අණු අතර සිදුවිය හැකි ගැටීම් සංඛ්‍යාව ඉහළ යයි. ප්‍රතික්‍රියක අණු අතර සිදුවිය හැකි ගැටීම් සංඛ්‍යාව ඉහළ යයි. එවිට හිතකර දිශානතින් ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව ඉහළ යයි. මේ හේතුව නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යයි. මේ නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යයි. හරිනේ? හරි. අපි ඒක පරීක්ෂණාත්මකව කරනවා නම් කොහොමද අපි කරන්නේ? එක සමාන HCl පරිමාණ දෙකක් අරගෙන ජල භාජනයක් තුල ගිල්ලලා කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10 බැගින් කරන නියදි දෙකක් ගන්න. එකක් කුඩු කරලා දානවා අනිත් එක කැට පිටින් ගෙනවා. හරියන්නේ නේද? වෙනම කරුවා මෙය පරීක්ෂණාත්මකව පෙන්වීම සඳහා පහත පරීක්ෂණය යොදාගත හැකියි. මෙය පරීක්ෂණාත්මකව පෙන්වීම සඳහා පහත පරීක්ෂණය යොදාගත හැකියි.
ලියන්නේම බීකර දෙකක් ගෙන HCl ද්‍රාවණයකින් සමාන පරිමා වෙන වෙනම එකතු කර HCl ද්‍රාවණයකින් සමාන පරිමා වෙන වෙනම එකතු කර සමාන පරිමා වෙන වෙනම එකතු කර වෙන වෙනම එකතු කර ජල භාජනයක් තුල ගිල්වා ගන්නු ලැබේ. ජල භාජනයක් තුල ගිල්වා ගන්නු ලැබේ. ජල භාජනයක් තුල ගිල්වා ගන්නු ලැබේ. ඊපසු කැල්සියම් කාබනේට් නියදියකින් නැත්නම් කැල්සියම් කාබනේට් වලින් කැල්සියම් කාබනේට් වලින් ග්‍රෑම් 10 බැගින් වන ග්‍රෑම් 10 බැගින් වන නියති දෙකක් ගෙන ග්‍රෑම් 10 බැගින් වන නියති දෙකක් ගෙන ඉන් එක් නියදියක් කුඩු ලෙසද අනෙක් නියදිය කැට ලෙසද ද්‍රාවණ දෙකට එකතු කරනු ලැබේ. අනෙක් නියදිය කැට ලෙසද ද්‍රාවණ දෙකට එකතු කරනු ලැබේ. හරි. එවිට පහත ප්‍රතික්‍රියාව සිදු වෙයි කියලා ලියලා මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියන්න. එවිට පහත ප්‍රතික්‍රියාව සිදු වෙයි. එවිට පහත ප්‍රතික්‍රියාව සිදු වෙයි කියලා ලියන්න. ඊට පස්සේ එවිට බීකර දෙක තුලම වායු බුබුලු පිටවන බව නිරීක්ෂණය කළ හැක. මෙහිදී කැල්සියම් කාබනේට්
කැල්සියම් කාබනේට් කුඩු වශයෙන් කැල්සියම් කාබනේට් කුඩු වශයෙන් එකතු කළ අවස්ථාවේදී කැල්සියම් කාබනේට් කුඩු වශයෙන් එකතු කළ අවස්ථාවේදී වායු බුබුළු පිටවීම කරන දෙයක් නැහැ ඉතින් බෝරෙන් තමයි ලියන්න වෙනවා වායු බුබුළු පිටවීම වේගවත්ව සිදුවන බව වේගවත්ව පිටවන බව නිරීක්ෂණය කළ හැකියි. නිරීක්ෂණය කළ හැකියි. නිරීක්ෂණය කළ හැකියි. දැන් එහෙනම් ආනිකමනේ කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට දැන් අපි අර පෙන්නන්න දිගේ. එතකොට අපි පෙන්නුවා ස්පර්ශ වල පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරොත්. ඒ කියන්නේ භෞතික ආකාරය වෙනස් කරොත් එහෙම අපිට මොකක් කරගන්න පුළුවන්? ප්‍රතික්‍රියාශීලතාවය වැඩි කරගන්න පුළුවන්. ඒක ඒ කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වීම නිසා ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙන එක පැහැදිලි කරන්න කොහොමද? ස්පර්ශ වල පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණාම ගැටීම් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. එතකොට හිතකර දිශාවට තියෙන ඔස්සේ සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙලා ප්‍රතික්‍රියාශීලතාවය වැඩි කරගන්න පුළුවන්. හරි. තව එක කාරණයක් තියාගන්න අවශ්‍යයි. හරි දැන් එහෙනම් අපි ලියාගත්තේ මොනවද? අන්තිම කාරණයක් විදිහට කියන්නේ. අපි ලියාගත්තා උත්ප්‍රේරක නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වන ආකාරය. ඊට පස්සේ උෂ්ණත්වය නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වන ආකාරය. ඊළඟට පෘෂ්ඨ වර්ග ඵලය නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වන ආකාරය. දැන් අංක 4 මේක අලුත් කාරණයක් රතු පේන්නේ ලියාගන්න. ද්‍රාවකයේ ස්වභාවය මත මේක MCQ වලට අහන්න පුළුවන්. ද්‍රාවකයේ ස්වභාවය මත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වීම. ද්‍රාවකයේ ස්වභාවය මත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වීම. මේක ටිකක් වෙනස්. ද්‍රාවකයේ ස්වභාවය මත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වීම. හරි. මම මේ උදාහරණයක් කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හිතමු මෙන්න ද්‍රාවකය. ගෙදර ඔයාලා ඉන්න ගෙදර. මෙන්න හොස්ටල් එක. හරි. මම ඔයාලා ගෙදරලා ඉන්නවා අම්මයි තාත්තයි අයියයි අක්කයි නංගි මල්ලි 60ක් විතර ඉන්නවා මේක. හොස්ටල් එකේ බැචිලර් සෙට් එකේ ඉන්නවා. හරි. දැන් මම ඉන්නවා. දැන් මොකක් හරි ප්‍රතික්‍රියාවක් සිදු කර ගැනීමට අවශ්‍යතාවය කියන අපි හිතමු නිකන් හරි දෙයක් හරි ගෙන් එළියට යන්න ඕන කියලා හිතන්න. මෙයා තමයි ප්‍රතික්‍රියකය. එයා ඉන්න මාධ්‍ය තමයි මේ තියෙන්නේ. මෙයා තමයි ප්‍රතික්‍රියකය. එයා ඉන්න මාධ්‍ය තමයි මේ තියෙන්නේ. වෙන විදිහකට කියනවා නම් මේ තමයි ද්‍රාවකය. මේ තමයි ද්‍රාව්‍ය. මේකේ ද්‍රාව්‍ය මෙයා ද්‍රාවකයේ ගෙදර. හරි අපි හිතමු ෆයිට් එකකට යන්න ලෑස්ති. මොකක් හරි කියනනේ බොක්කෝ උනන් දෙන්න මචං කියලා ඉවරලා කෝල් එකක් ආවම දැන් උනේ යන්න ලෑස්ති. කාටද ප්‍රතික්‍රියා කරන්නේ? A සහ B ප්‍රතික්‍රියා කරනවා. A කියන කෙනා තමයි මේ ඉන්නේ. මෙන්න A මෙන්න A. B කියන කෙනා තමයි හතුරා මේ දෙන්නත් එක්ක මෙහෙම ප්‍රතික්‍රියාවක් කරගෙන C D සෙට් එකක් ප්‍රතිඵල හැදෙනවා. දැන් හොඳට හිතලා බලන්න වලියකට යන්න නම් හදන්නේ කැපිටල් A කියන කෙනා. ගෙදර ඉන්නකොට එළියට පයින්න තියෙන chance එකයි. මෙතන ඉන්නකොට එළියට පයින්න තියෙන chance එකයි. එකක්ද දෙකක්ද? දැන් මේකවත් තේරුම් ගන්න වැඩක් නැහැ. දෙකක්. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි එහෙනම් කවුරු බලපානවද? මේ ප්‍රතික්‍රියකයේ පවතින ද්‍රාවකයේ ස්වභාවය බලපාන. ඒ ඉන්න මාධ්‍යයේ ස්වභාවය බලපාන. තේරුණා නේද? ඇයි මෙතනින් මේ ද්‍රාවකයෙන් අල්ලලා බැලලා තියාගෙන ඉන්නේ. යන්නේ නැහැ ගෙන්නේ ඉඳපන් කියලා කියන්නේ. මෙතනද මොකද කියන්නේ? ඵලයන් හොඳම යාළුවෝ ටික නේ. ඵලයන් මේ කාලවලින් කියලා යනවා. තේරුණා නේද? එහෙනම් මේ ද්‍රාවකයෙන් මේ ද්‍රාව්‍ය අල්ලගෙන ඉන්න පුළුවන්. බන්ධන වැඩි වුණොත් එහෙම මෙයාලා සහ මෙයාලා අතර මෙයා ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්න දෙන chance එක අඩුයි. පැහැදිලි නේද? එහෙනම් ද්‍රාවකයේ බලපෑමක් තියෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ. තේරුණාද නැද්ද? කියනවා. තේරුණානේ?
හරි ලියන්න මෙහෙම අංක 4 අපි ලියගත්ත නේද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට ද්‍රාවකයේ බලපෑම ලියන්න ප්‍රතික්‍රියක අංශු ඇලිරක් ද්‍රාව්‍ය අංශු प्रतिक्रियक अंशु अलैरक द्राव्य अंशु द्राव्य अंशु प्रतिक्रियक अंशु अलैरक द्राव्य अंशु पवतिन द्रावके स्वभावे पवतिन द्रावके स्वभावය එහි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපානු ලැබේ. එහි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපානු ලැබේ. එහි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපානු ලැබේ. හරි උදාහරණයක් හිතන්න මෙහෙම දුෂ්ටාවිතාවය කියන එක අපි අහලා තියෙනවනේ මේ දුෂ්ටාවිතාවය කියන්නේ මේ අර නිකන් මොකද කියන්නේ පැහැදිලි කරනවා නම් දුෂ්ටාවිතාවය වැඩි කියලා කියන්නේ එතන ඉඳලා තව කෙනෙක් දැන් අපි හිතමු මේ ද්‍රාවකයක් කියලා බලන්න හරිද මේක මට වඩා මට ඇත්තට මෙච්චර පැහැදිලි කරන්න බෑ මම මතක නැහැ හරියට සුජී සර් මේ හොඳට පැහැදිලි කරයි හරි ආවතින් ද්‍රාවකයේ උකු බව හරි දැන් අපි හිතමු කූඹියක් ඉන්නවා ඌ පැණි හැලියකටත් ඇටලා ඉන්නවා තව කූඹියක් ඉන්නවා ඌ වතුරට පැටලි දැන් දුෂ්ටාවිතාවයේ වැඩි මොකේද පැණි වලද ජලයේද පැණි වල වැඩි එතකොට කූඹියට යන්න ලේසිද පැණි වල ඉඳලා යන්න ලේසිද නෑ නේද එතකොට උට ප්‍රතික්‍රියාව කරගන්න දෙයක් නෑ ඇයි යන්න දෙන්නේ නෑ හැබැයි ජලයේ ඉන්න එකාට අර උකු බව අඩු නිසා මෙයාව ඇදලා තියාගෙන නෑ නිසා යාර යන්න හරි දැන් උදාහරණ द्रावके दुष्टावितावे වැඩිවන විට द्रावකයේ දුෂ්ටාවිතාවයේ වැඩිවන විට द्रावකයේ දුෂ්ටාවිතාවයේ වැඩිවන විට ප්‍රතික්‍රියක අණු සිදු කරන ගැටීම් අඩුවන නිසා යන්න විදිහක් නැහැ ප්‍රතික්‍රියක අණු සිදු කරන ගැටීම් අඩුවන නිසා ප්‍රතික්‍රියක අණු සිදු කරන ගැටීම් අඩුවන නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන නිසා හරිද? හරිනේ. එහෙනම් දුෂ්ටාවිතාවය ගැන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන් ප්ලීස් කායින් හරි අහගන්න මම කෙන්ෂන් ගන්න මට ඕන මතක නෑ. හරි. එහෙනම් මම හිතන්නේ පැහැදිලි ඇති. ඔතන ඔය කාරණේ අහන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ද්‍රාවකයේ ස්වභාවය බලපානවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි. මෙන්න මේ උදාහරණය මතක තියාගන්න. නැත්නම් අර කූඹියගේ කතාවෙන් මතක තියාගන්න. පැණි හැලියට වැටලා ඉන්නකොට උඩ එළියට යන තියෙන chance එකයි වතුරේ ඉන්නකොට උඩ එළියට යන තියෙන chance එකයි දෙකක්. එතකොට ද්‍රාවකයේ තමයි පැණි සහ ජලය කියන එක. ප්‍රතික්‍රියාව තමයි අර කූඹිය කියන්නේ. එයාට එළියට යන්න විදියක් නැත්නම් ප්‍රතික්‍රියා කරන්න විදියක් නැහැ. හරි. තේරුණාද? තවද ඇතිද? තව ටිකක් කරමුද? අපිට ඊළඟ දවසේ මේ කෝර්ස් ඉවර කරන්න ඕන. ඊට පස්සේ ශීඝ්‍රතා නියමය ගැන කතා කරලා ප්‍රතික්‍රියා වල සාපේක්ෂව පෙළ කියලා වචනයක් අහලා තියෙනව නේද? චාලක රසායන. අන්නේ පෙළ සම්බන්ධ කොටස් ටික තමයි කියන්නේ. 2021 ළමයින්ට හෙට රිවිෂන් එක තියෙනවා. මම හෙට උදේ වෙනකොට පේපර් එකක් දාලා තියන්න. පේපර් එක කරන්න, පේපර් එක සාකච්ඡා කරලා අපේ අර එක්සෑම් ගයිඩ් පොත්වල පස්වෙනි පොත සාකච්ඡා කරන්න තියෙනවා. හරි. ඒක කරලා තියෙන පස්වෙනි එක කරන්නේ
හරි එහෙනම් අදට ඇති අපි ඊළඟ දවසේ හම්බෙමු. අයිබෝන් මොකද